ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරයනි අද දවසේදී අපි විශේෂාකාරයෙන් පූජක සහ පැවිදි අය වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ. ඉතින් අපි හැම කෙනෙක් වෙනුවෙන් යාඥා කරමු. අපි ආරම්භක ගීතිකාව ලෙස ගායනා කරමු. ජේසුස් ජීවමානයි ගීතිකා පොතේ ගීතිකා අංක 8 මෙය ඔබ උදෙසා. දෙන මාගේ ශරීරයයි මේ ඔබ උදෙසා වගුරන මා රුධිරයයි මා ජීවන ලෙස මෙය සිදු කරන්න මෙය සිදු කරන්න මෙය සිදු කරන්න එපමණ වර ඔබ මාගේ ජීවිතයේ කොටසක් වේ කොටසක් වේ උන්වහන්සේලා පූජාත්වරේ නැමැති සක්‍රමේන්තුව පිළිහිටලා මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්නයි කියලා දුන්නා. උපය මිදියුෂගෙන සමිඳු තුති පුදා එය කඩා බෙදා දෙන්න අප උදෙසා ශ්‍රී කය කැඩු ලෙසින් අප උදෙසා ශ්‍රීලය පිදු ලෙසින් පුදමු අප ජීවිත සිහි කර සමිඳුන් පූජක වරම් ලබා අප ජීවිත සිහි කර සමිඳුන් පූජක වරම් ලබා අප ජීවිත නිරන්තරයෙන්ම මේ පූජාසන ඉදිරියේ පිදෙනවා උන්වහන්සේට. කැඩෙන්න බෙදන්න බැරි විලසින් මමත් යට යට වූ අපසේ පවරා කුරුසියේ යාගයමින් වෙනස් කරන්නට අප දැඩිසින් නතු වී දිව්‍ය සප්‍රසාදික දිවියේ දේවත්වය අත්දකිමු දිව්‍ය සප්‍රසාදික දිවියේ දේවත්වය අත්දකිමු මේ ඔබ උදෙසා දෙන මාගේ ශරීරයයි මේ ඔබ උදෙසා වගුරන මා රුධිරයයි මා ජීවන ලෙස මෙය සිදු කරන්න මෙය සිදු කරන්න මෙය සිදු කරන්න එපමණ වර ඔබ මාගේ ජීවිතයේ කොටසක් වේ කොටසක් වේ Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි සබවින්ම ස්වාමීන් වහන්සේගෙන් ලැබුණු උතුම්ම වරප්‍රසාදයක් තමයි පූජාත්වරය කියන සක්‍රමේන්තුව. then ස්වාමීන් වහන්සේට මම බෙහෙවින්ම ස්තුති කියනවා ප්‍රශංසා කරනවා.
මම පූජාත්වරය ලබලා දැන් මේ වන විට මේ අවුරුද්ද වෙන විට මේ පවත්වනු ලබන්නේ දින 40 22 වෙනි අවුරුද්ද. අවුරුදු 22ක් එක දිගට මේ ආකාරයෙන් මේ දින 40 අත්දැකීම තුළ ස්වාමීන් වහන්සේ අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පූජක මෙහෙවර තුළ බොහෝ අය දායක වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒ පුහුණු කාලය තුළ හිටපු අගරදගුරු හිමිපාණන් මම ඉතාමත් ආදරෙන් සිහිපත් කරනවා නිකලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරු හිමිපාණන්. උන්වහන්සේ තමයි සම්පූර්ණයෙන්ම මේ පූජකවරය සඳහා මාව යොමු කළේ. ඒ සමගම අතිගරු ලෙස්ලි ප්‍රනාන්දු පියතුමා ඒත් එක්කම ගරු සුනන්ද වනසිංහ පියතුමාණන් තවත් පියතුමන්ලා බොහෝ දෙනෙක් මේ පූජක මෙහෙවර සඳහා දායක වෙච්ච අය. ඉතින් ඒ සමගින්ම අපි දෙවියන් වහන්සේට විශේෂයෙන්ම මේ දේව ජනතාව අප වෙනුවෙන් ගොඩාක් යාඥා කරනවා. මම දන්නවා අම්මා දැන් ස්වර්ගයේ සිට මා වෙනුවෙන් ගොඩක් යාඥා කරනවා. මොකද අම්මා නිරන්තරයෙන් කියපු දෙයක් තමයි ජීවත් වෙලා ඉන්න කාලේ පුතේ ඔයා උදේ නැගිටලා ඔයාගේ වැඩ පටන් ගන්නට කලින් මං උදෙන්ම නැගිටලා ඔයාගේ දවස දෙවියන්ට බාර දෙනවායි. මගේ පූජක මෙහෙවර තුල සම්පූර්ණයෙන්ම මගේ ජීවිත ගමන වෙනස් කරපු කෙනෙක් තමයි අම්මා. ඒ අම්මගේ එක වචනයක් නිසා සමහර විට සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ සැලැස්ම එළිදරව් වුණා. ඒ වගේම මගේ සොයුරියන් මේ පූජක මෙහෙවර තුල කිසිදු බාධාවකින් තොරව මට ඉදිරියට යන්නට ශක්තියක් වෙලා තියෙනවා. ඒ වගේම මම සේවය කළ මීසම් වල ජනතාව දැන් සේවය කරන මීසමේ ජනතාව ඒ අයගේ ආදරය යාඥාව හොඳ හිත මේ හැම දෙයක්ම පූජකතුමෙකුගේ පැවැත්ම සඳහා සේවය සඳහා වැදගත් වෙනවා. ඉතින් අපි හැම කෙනෙක්ම ඒ පූජකවරයෙක්ව පැවිදිවරයෙක්ව දෙවියන් වහන්සේ කැඳවා ගන්න කොමටද? දැන් ජෝන්තුමාගේ සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ කියනවා ඔබ මා තෝරාගත්තේ නැත මම නුඹ තෝරාගෙන පත් කළෙමි එසේ කළේ ඔබ ගොස් බොහෝසේ ඵලදරන පිණිසත් ඔබේ ඵල පවතින පිණිසත් කියලා. ඉතින් අපි නෙමෙයි තෝරාගත්තේ උන්වහන්සේ අපිව තෝරාගෙන පත් කළේ. ඒ කොමක් සඳහාද? මේ දෙවියන් වහන්සේගේ ආදරය බෙදලා දෙන්න. හැම කෙනෙක් වෙතම දෙවියන් වහන්සේගේ ආදරය බෙදලා දෙන්න. එදා ජේසුස් වහන්සේ උන්වහන්සේගේ පූජක මෙහෙවර දියත් කරද්දී උන්වහන්සේ තමුන් නැතිදැරියච්ච නුවරට ඇවිල්ලා ධර්මශාලාවට ඇවිල්ලා දිවසවර යසායාගේ පොත අතට අරගෙන 61 වෙනි පරිච්ඡේදයේ පෙරලලා ප්‍රකාශ කළේ කුමක්ද? ස්වාමින් වහන්සේගේ ආත්මානුභාවය මා කෙරෙහි පීඨා ඇත. දිලෙඳුන්ට සුභාරංචිය දේශනා කරනවාස් උන්වහන්සේ මා ආලේප කළසේක. වහලුන්ට මෙදීම, අන්ධයන්ට පෙනීම, උන්වහන්සේගේ ගැලවීමේ වසර ප්‍රකාශ කරන්නට ආලේප කරලා. අන්න ඒ වගේම තමයි ජේසුස් වහන්සේ අපවත් හැම කෙනෙක්වම ආලේප කරලා තියෙන්නේ. මෙන්න මේ කාර්යයයි සදහායි. ඒ උන්වහන්සේගේ ආත්මානුභාවයයි අපව ආලේප කරන්නේ, ශක්තිමත් කරන්නේ. එසේනම් අපි උන්වහන්සේට ස්තුති කියමු, ප්‍රශංසා කරමු, අපි ගායනා කරමු. මං ආදරේ ජේසු ගීතිකා පොතේ ගීතිකාංක 32 දේව ආදරයක් දකිමින්
ආදරය අත්දකිමින් දේව ආදරය පිරාදෙනු සඳහා ඔබ මාතුරාපත් කෙරුවා ආලේප කළා ඔබ මා සමීපේ ආලේප කළා ඔබ මා සමීපේ ඔබේ ශක්තිය තව දුර යන්නට ඔබටම කැප වී පූජාවන්නට වරම් දෙන්න සමීපේ මට වරම් දෙන්න සුරේ උන්වහන්සේ මොන තරම් හැකියාවන් ටැලන්ට් දීලා තියෙනවද මේ පූජක මෙහෙවර තුල කිසිත් නොතිබුණු මට ඒ හැම වරප්‍රසාදයක්ම දුන්නේ ඒ සියල්ල උන්වහන්සේගේ මහිමය පිණිස යොදවන්නට ඔබ මට දී ඇති හැම හැකියාවක් මා තුල කර ඇති හැම ආශ්චර්යයක් සීකර තුති පුදරින් දිවිය පුරා සමීපේ එකුදී ඔබ සමරින් කයමු පසසනදී එකුදී ඔබ සමරින් කයමු පසසනදී දේව ආදරය අත්දකිමින් දේව ආදරය පිරාදෙනු සඳහා ඔබ මාතුරාපත් කෙරුවා ආලේප කළා ඔබ මා සමීපේ ආලේප කළා ඔබ මා සමීපේ දුර්වල දුබලව සිටි මාව ශක්තිමත් කළේ උන්වහන්සේ මන්ද මා බලවත් කරන්නා වූ තැනෙන් වහන්සේ තුල මට සියල්ල කළ හැකියි දිවිදුන් මහිමය අතර කරන්නට මට අත දුන්නේ ඔබයි මානව මාතුල සමීදුන් නැති බව දුබල වූ සිතට දැනී විදී කැපවී වැයවන්නට මගේ සිත ඇතළුවේ ඔබයි ඔබේ සේවයේ අපරාධ ශක්තිය දිවිදුට පුදවෙන්නම් දිවිදුන් මහිමය ලොවට තියන්නට අපත් එකතු වන්නම් ඔබ සමග අපත් එකතු දේව ආදරය අත්දකිමින් දේව ආදරය පිරාදෙනු සඳහා ඔබ මාතුරාපත් කෙරුවා ආලේප කළා ඔබ මා සමීපේ ආලේප කළා ඔබ මා
प्रशंसा वे 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 प्रशंसा स्वामी भगवान से प्रशंसा करना भगवान से सदा महिमा गौरव प्रशंसा बताते आमीन Amen. Praise the Lord. Praise the Lord. प्रशंसा वे प्रशंसा वेवा महिमे वे महिमे वेवा महिमे वे महिमे वेवा महिमे वे महिमे वेवा ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා හේබ්‍රු ලිපියෙන් කොටසක් 5 වෙනි පරිච්ඡේදයේ 1 සිට හැම නායක පූජකයෙක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ පඬුරුත් පාප පූජා තොප්පු කරන පිණිස මිනිසුන්ට සේවය කරන පිණිසද මිනිසුන් අතර තෝරාපත් කරගනු ලබයි. ඔහු දුර්වලකම් වලට භාජනය වී සිටින බැවින් අනුවණයන්ද මුලාවන්නන්ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවන. ඒ දුර්වලකම නිසා සෙනග උදෙසා මෙන්ම තමා උදෙසාත් ඔහු විසින් පාප පූජා ඔප්පු කෙරෙනු ලැබීම අවශ්‍යව ඇත. තවද ආරොන් මෙන් දෙවියන් වහන්සේ විසින් කැඳවන ලද අය මිස අන් කිසිවෙක් ඒ නිලය තමාටම පවරා නොගන්නේය. එසේම ක්‍රිස්තුස් වහන්සේත් නායක පූජකයෙකු වීමේ ගෞරවය තමන් වහන්සේම පවරා නොගත්සේක. එහෙත් ඔබ මාගේ පුත්‍රයාය අද මම ඔබ ජනිත කළෙමි. උන්වහන්සේට කී තැනන් වහන්සේම ඒ ගෞරවය පැවරූසේක. ක්‍රිස්තුස් වහන්සේ මිනිසත් බව ගැන සිටියේදී තමන් මරණයෙන් ගලවන්නට පිළිවන් තැනන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත් යාඥාද කන්නලව්ද ඔප්පු කළසේක. උන්වහන්සේගේ දේව ගරුබිය නිසා දෙවියන් වහන්සේ එයට සවන් දුන්සේක. උන්වහන්සේ පුත්‍රයාණන් වූ නමුත් තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙනගත්සේක. මෙසේ උන්වහන්සේ සම්පූර්ණත්වය ලැබ තමන් වහන්සේට කීකරු වන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයන් වූසේක. තවද මෙල්කිසෙදෙක් පූජක පරපුර අනුව උත්තම පූජක යන නාමයද දෙවියන් වහන්සේගෙන් ලත්සේක. දේව වාක්‍යය මෙසේය. දිව්‍යයන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුරේඳුනි ස්පර්ශ කළ මැන වචනගෙන සෑම වදන සිතට නැගෙන සෑම සිතුවිලි සුරත් බලයෙන් පිරිකිරේවා. සුරත් සත්වර ඔබ කෙරෙහි වේවා. ඔබට ආශිර්වාද ලැබේවා.
ඒ වගේම අපි හෙට දවසේදී දේව සේවයේ නියැලෙන දේව ජනතාව වෙනුවෙන් යාඥා කරනවා. මොකද පූජක මෙහෙවර සඳහා මේ දේව ජනතාවත් අවශ්‍යයි. ඒ දේව ජනතාවගේ දායකත්වයෙන් නොමැතුව තනිව කිරා කරන්නට බෑ පූජකතුමකට. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, හේබ්‍රු ලිපියේ පළවෙනි පරිච්ඡේදයේ බොහොම ලස්සනට සඳහන් කරනවා හැම නායක පූජකයෙක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ පඬුරුත් පාප පූජා ඔප්පු කරන පිණිසද මිනිසුන්ට සේවය කරන පිණිසද මිනිසුන් අතරින් තෝරා පත් කරගනු ලබයි. ඔහු දුර්වලකම් වලට භාජනය වී සිටින බැවින් අනුවණයන්ද මුලාවන්නන්ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවන. දැන් මේ පූජකවරයෙක් ඔහු දෙවියන් වහන්සේ වෙනුවෙන් මේ දිව්‍ය යාගය ඔප්පු කරන කෙනෙක්. ඒ සමගම නිරන්තරයෙන්ම ඔහුවත් ඔප්පු කරනු ලබනවා. දැන් මේ ලිපියේ පැහැදිලි ලෙස ප්‍රකාශ කරනවා මේ දුර්වලකම් තියෙන අය අතරින් මේ සෙනග අතරින් තමයි තෝරාගන්නේ. එතකොට පූජකවරයෙක්ගේ ජීවිතේ ඔහු අයිති කරගත්ත බොහෝ දේවල් තියෙනවා. ගෙදර ඉන්න කාලේ ගෙදරදී ඒ පෞල් පරිසරය තුළ දෙමව්පියන්ගෙන් සමාජයෙන් ඔහුගේ ජීවිතයට ඈඳුණු ගොඩක් දේවල් තියෙනවා. ඒත් එක්කම සෙමිනේරි අධ්‍යාපන කාලය තුළ එහෙම නැත්නම් තවත් ලෞකික අධ්‍යාපන කටයුතු විශ්වවිද්‍යාල වෙන්නට පුළුවන්. ඒ තුලින් ලබාගත් දේවලුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඊට පස්සේ මේ සම්වල සේවයට ගිහිල්ලා ඒ අත්දැකීම තුළ අද්දුටු දේවලුත් තියෙනවා. මේ හැම දෙයක්ම ඊටමත් වැදගත් වෙනවා සාර්ථක පූජක මෙහෙවරක් සඳහා. දැන් මෙතන ඊටමත් බොහොම ලස්සන වගන්තිය සඳහන් වුණා. මේ තමාගේ දුර්වලකම් දුබලතා මෙවැනි දුර්වලකම් තුල දුබලතා තුල ඉන්න කෙනෙක්ව තමයි උන්වහන්සේ තෝරාගෙන තියෙන්නේ. අන්න එතකොට ඒ කෙනාට පුළුවන් ජනතාවගේ දුර්වලකම් තේරුම් ගන්න. ජනතාවගේ අසරණකම් තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා තමයි සුදෝ පාවුලතුමා කියන්නේ when I am weak I am strong. It is not me but Christ lives in me. කියනවා මම දුර්වලව සිටියේදී මම ශක්තිමත්ව ඉන්නවා. මන්ද මා තුළ මානව ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටින්නේ කියලා. දැන් මම බලවත් වෙලා හිටියනම් මා තුළ උන්වහන්සේට ඉඩක් නැහැ. මම දුර්වල වෙද්දී ඒ දුර්වලකම තුළ මට අනිත් ජනතාවගේ දුර්වලකම් හඳුනා ගන්නට මට ශක්තියක් වෙලා තියෙනවා. එනිසා මේ පූජක මෙහෙවර තුළ ඒ පූජක මෙහෙවරට කැඳවා ගන්න දෙවියන් වහන්සේ මේ ස්වර්ග රාජ්‍යයේ ඉඳලා දේවදූත පැටියෙක් එවන්නේ නැහැ. කිසිම අඩුපාඩුවක් නැති ਸਰව සම්පූර්ණ 100%ක්ම ਸਰව සම්පූර්ණ අය එවන්නේ නැහැ. ඒ දුර්වලකම් තියෙන අය තමයි එවන්නේ. මේ සේවය සඳහා යොදාගන්නේ ඒ අයමයි. ඉතින් මේ ජනතාවත් එක්ක ගැටෙද්දී ජනතාවත් එක්ක සේවය කරනකොට සමහර විට අර සෙමිනේරියේදී නොලබපු අධ්‍යක්ීම් පුහුණුවක් ඒ ජනතාව තුළින් ලබනවා. අධ්‍යක්ීම් තුළින් ලබනවා. පසුව අවුරුදු ගණනාවක් ගියාට පස්සේ අපිටම හැඟෙනවා ඇයි මම මේ විදිහට ක්‍රියා කළේ? මේ වගේ කටයුතු කළේ ඇයි? මේ පුද්ගලයාට මම මේ විදිහට සැලකුවේ ඇයි? මේවා අපිට මතකයට එනවා. කරපු මෝඩකම් මතකයට එනවා. ඒ සියල්ල තුළ තමයි අපිව ගොඩනැගිලා තියෙන්නේ.
අනේ ඒ නිසා තමයි කියන්නේ මේ ජනතාව අතරින්ම තමයි මෙයා ආවේ. එහෙනම් මේ ජනතාවත් එක්ක ගැටිලා තමයි ඔහුගේ පාරිශුද්ධත්වය ගොඩනගන්නේ. ඒ දුර්වලකමුත් එක්කම තමයි ගොඩනගන්නේ. මන්ද පූජක කාර්යය තමයි දෙවියන් වහන්සේව මහිමයටපත් කිරීමත් දේව ජනතාව පරිශුද්ධ කිරීම. දැන් දෙවියන් වහන්සේව මහිමයටපත් කරන්නට අප කරන කියන හැම දෙයක් තුලින්ම ඒක තමයි මිනුම් දණ්ඩ විය යුත්තේ. මම මේ කරන දේ තුලින් දෙවියන් වහන්සේව මහිමයටපත් වෙයිද? මගේ මේ ක්‍රියාකලාපය තුලින් දෙවියන් වහන්සේව මහිමයටපත් වෙයිද? ඉනිසා තමයි අපිට ස්වාමිලා හැටියට අපිට තියෙනවා යාඥා දවසට 5 වතාවක් යාඥා කරන්නට තියෙනවා. ඒ වගේම අනිවාර්යෙන්ම දවස අවසානයේදී අපිට සෙමිනේරියේ ඉඳලා උගන්වපු දෙයක් තවමත් අපි නිරන්තරයෙන් කරගෙන යන දෙයක් තියෙනවා. ඒ තමයි අපේ හෘද සාක්ෂිය සෝදිසි කිරීමක් කරන ලබනවා. මේ දවස මම කොහොමද ගත කළේ කියලා. මේ දවස පුරාවට මට මුණ ගැහුණු චරිත මොනවද? පුද්ගලයන් මොනවද? ඒ අයට මම කොහොමද කටයුතු කළේ? එහිදී මගේ යම්කිසි දුර්වලකම් මතුණාද? මගේ වටිනාකම් මතුණාද? මම ක්‍රිස්තුස් වහන්සේව මහිමයටපත් කළාද? එහෙම නැත්නම් උන්වහන්සේව අගෞරවයටපත් කළාද කියන්නේ. ඒ අපි නිරන්තරයෙන් සෝදිසි කිරීමක් කරනු ලබනවා. සෝදිසි කිරීමක් කරනු ලබනවා. කරනු ලබලා ඒ තුල මොකද අපිට දෙවියන් වහන්සේට ගණන් දෙන්නට සිදු වෙනවා. ස්වාමි කෙනෙක් කියපුවම ඒ පියතුමා එක්තරා විදිහක මීසමක වෙන්නට පුළුවන්, ආයතනයක වෙන්නට පුළුවන්. is a leader. A leader is to lead always. Leader keep on lead කියලා කියපුවම LEAD. L lead with love. Because Jesus is the true leader. He showed us how to lead. The shepherd. Jesus වහන්සේ තමයි නියම නායකයා. උන්වහන්සේ කරලා පෙන්වුවා අපිට. සැබෑම එඬේරෙක් ලෙස උන්වහන්සේ කරලා පෙන්වුවා. Lead with love. උන්වහන්සේ හැම දෙයක්ම කළේ ආදරයෙන්. එසේනම් පූජක මෙහෙවර තුල අපි කරන කියන හැම දෙයක්ම ආදරයෙන් කරන්න. සමහර වෙලාවට අපිට ගොඩාක් වැඩ රාජකාරී තියෙන්නට පුළුවන්. විවිධාකාර වැඩ රාජකාරී තියෙන්නට පුළුවන්. හැබැයි ඒ කරන දේ ආදරයෙන් අපි කරනවා නම් එතකොට ඒට වරප්‍රසාදයේ හිමි වෙනවා. ආශිර්වාදයේ හිමි වෙනවා. ඒත් එක්කම ඊ අකුරෙන් කියන්නේ LE leader should equipped. ඔව් සන්නද්ධ වෙලා තියෙන්නට ඕනේ. ඉතින් පූජකෙක් මෙහෙවන කෙනෙක්, ජනතාවක් මෙහෙවන කෙනෙක්. එසේනම් ඒ පූජකයා සන්නද්ධ වෙන්නට ඕනේ මොනවලින්ද? වෙන කිසි දෙයකින් නෙමෙයි. මගේ විශ්වාසය තමයි දෙවියන්ගෙන් සන්නද්ධ වෙලා ඉන්නට ඕනේ. දේව වරප්‍රසාදයෙන් සන්නද්ධ වෙලා ඉන්නට ඕනේ. යාඥාව තුළ සන්නද්ධ වෙලා ඉන්න. බලන්න ජේසුස් වහන්සේ තමයි උත්තම පූජකයාණෝ. ඒ උත්තම පූජකයාණන් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්. ඒත් උන්වහන්සේ නිරන්තරයෙන්ම උදේ පාන්දර නැගිටලා උන්වහන්සේ දෙවියන් එක්ක සම්බන්ධ වුණා. දෙවියන් එක්ක සම්බන්ධ වුණා. ඒ සම්බන්ධතාවය තුළ තමයි මේ සේවයට අවශ්‍ය කරන ශක්තිය වරප්‍රසාද උන්වහන්සේ තුලින් ගලාගෙන ගියේ. එසේනම් පූජකෙක් හැටියට he should equipped with prayer. And should live in the presence of God. ඔහු දෙවියන් වහන්සේගේ දේව සම්මුඛයේ ජීවත් විය යුතු කෙනෙක්. ජීවත් වෙන්නට ඕන කෙනෙක්. He should equip with the word of God. ඔහු සන්නද්ධ වෙන්නට ඕනේ දෙවියන් වහන්සේගේ වචනේ. මේ වචනේ අපි දේශනා කරන්නේ නැතුව
වෙන වෙන බහුභූත කියලා වැඩක් නැහැ. ඒ නිසා තමයි සුද්ධ බයිබලයේ සඳහන් කරන්නේ if I do not preach the word of God, let my tongue cleave to my mouth. කියනවා මම උන්වහන්සේගේ වචනේ දේශනා කරන්නේ නැත්නම් මගේ දිව උඩුතල්ලේ ඇලේවා කියලා කියනවා. හරිම භයානක දෙයක්. එනිසා අපි වෙන හැම දෙයකටම වඩා උන්වහන්සේගේ වචනයෙන් සන්නද්ධ වෙන්නට ඕනේ. මගේ ජීවිතේ මම බෙහෙවින්ම ප්‍රගුණ කරගන්නට උත්සාහ කරන දෙයක් තමයි. මොකද එහෙම නැත්නම් මට මේ උන්වහන්සේගේ වචනය අවුරුදු 22ක් එක දිගට දේශනා කරන්නේ කොහොමද? 40 දින 40 22ක් කරන්නේ කොහොමද? කෙනෙක් හිතන්න පුළුවන් මේ එකම වචනේනේ තියෙන්නේ. නෑ, එකම වචනේ තියෙන්නේ. නමුත් ඒ හැම අවස්ථාවකදීම ස්වාමීන් වහන්සේ මහා පුදුමාකාර ආලේපනයක් දෙනවා අපිට. මේ උන්වහන්සේගේ බලගත් වචනේ ආලේපනයක් දෙනවා අපිට. You should equip with the love of God. දෙවියන් වහන්සේගේ ආදරයෙන් සන්නද්ධ වෙන්නට ඕන. මොකද අපි ජනතාවට බෙදලා දෙන්නේ ඒ දෙවියන් වහන්සේගේ ආදරය. පූජකයා දෙවියොත් එක්ක වෛර කරගෙන ඉන්නවනම් මම විශ්වාස කරන දෙයක් තියෙනවා. සමහර වෙලාවට හරි තීරණ වෙන්නට පුළුවන්, වැරදි තීරණ වෙන්නට පුළුවන්. ශ්‍රේෂ්ඨයන් තුලින් එන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කියන එක මම අමාරුවෙන් හරි ගොඩක් අවස්ථාවලදී අයිති කරගෙන තියෙනවා. ඒක මම විශ්වාස කරන දෙයක්. ඒ කීකරුකම තුල සමහරට දෙවියන් වහන්සේගේ සැලැස්ම ඊට වඩා හාත්පසින් වෙනස් එකක් වෙනවා. අනිත් එක තමයි he should equip with prayer and listen to God. ඔහු යාඥාව තුළ සන්නද්ධ වෙලා දෙවියන් වහන්සේට අහුම්කම් දෙන්නට ඕනේ. සමහරලාට දෙවියන් වහන්සේට අහුම්කම් දෙනකොට ඒ දෙවියන් වහන්සේගේ හඬ ශබ්දය එන්නට පුළුවන් අපිට තවත් පියතුමෙකුගේ මාර්ගයෙන්. අපිට එන්නට පුළුවන් ඒ හඬ ශබ්දය වැඩිහිටියෙකුගේ මාර්ගයෙන්. සමහරට ඒ හඬ ශබ්ද එනවා මගේ අම්මගෙන් තාත්තගෙන් එන්නට පුළුවන්, සහෝදරයෙක්ගෙන් එන්න පුළුවන්, මේ පුංචි දරුවෙක්ගෙන් එන්නට පුළුවන් සමහරලාට. සමහරලාට අපිත් එක්ක අමනාපයෙන් ඉන්න අපිට විරුද්ධකම් කරන පෙස්සන් ලියන කෙනෙක්ගෙන් එන්නට පුළුවන් ඒ දෙවියන් වහන්සේගේ හඬ ශබ්දය. ස්වාමීලාට පෙස්සන් ලියන ඇත් ඉන්න ඕනේ. ඒ කෙනෙක් තුලින් පවා දෙවියන් වහන්සේගේ හඬ ශබ්ද එන්න පුළුවන්. ඒ අයටත් අපි වෛර කරන්න හොඳ නැහැ. ඒකත් අවශ්‍යයි. ඒ තුලින් එනවා. දැන් මම ඇත්තටම මේ යක්කඩුව ප්‍රදේශයට එන්නට හීනකින්වත් හිතුවේ නෑ. මං හිතුවේ කොහොමවත් හිතුවේ නෑ මම මෙහාට එන්න. මගේ මනස ගෑවිලාවක් තිබුණේ නෑ. මං ඉල්ලුවෙත් නෑ මොනවත් නෑ. මොකද මට ඔස්සල් ගෝමිස් බිස්තුන් වහන්සේ අවසර දීලා තිබුණේ එංගලන්තයට ගිහිල්ලා මගේ PhD එක කරන්න. අවුරුදු 5කටම වීසාත් හම්බ වුණා. සිළු දේවල් ඔක්කොම ලෑස්ති වෙලා තිබුණේ. යන්න අවසරෙත් දුන්නා. එංගලන්තයට ගිහිල්ලා සේවය කරන්නට මීසමකුත් හම්බ වුණා. මීසමේ සේවය කරන ගමන් PhD එක කරන්න, ડોක්ටරේට් එක කරන්න. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ආව අම්මා තුලින්. මං අම්මට කියපුවම අම්මේ මම අවුරුදු කිහිපයකට එංගලන්තයට යනවා. ඒතර අම්මා ටිකක් එක්තැන් වෙලා වගේ හිටියේ. මගේ මූණ දිහා බලාගෙන හිටියා. එහෙන් කඳුළු කඩාගෙන වැටෙනවා. අම්මා කිව්වා පුතේ මම සතියෙන් ජීවත් වෙන්න කිව්වා. මොකද සතියකට සැරයක් මම යනවා අම්මාව බලන්න, ලබන්න දෙන්න යනවා, ජේසුස් ලබන්න දෙන්න යනවා. ඉතින් එදා ඉඳලා අම්මා දවස් ගැන ඉන්නවා. දැන්
පුතා එන්නේ කවදද? තව දවස් දෙකක් තියෙනව නේද? තව දවසක් තියෙනව නේද? ඉතින් අක්කගෙන් අහනවා. ඊපස්සේ මං අම්මට කිව්වා අම්මේ මට ડોක්ටරේට් එකෙන් වැඩක් නැහැ. මගේ උපාධියෙන් වැඩක් නැහැ. මම යන්නේ නැහැ මං ඉන්නවා. විසුණුවන්සටත් මං කිව්වා මම යන්න කැමති නැහැ. මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. උන්වහන්සේත් කිව්වා ඔබ වහන්සේ කැමැත්තක් අපි බලමු ඔබ වහන්සේට තැනක් දෙන්න කියලා. ඊට පස්සේ තමයි අහඹු ලෙස වගේ මේ ස්ථානයට එන්නට උන්වහන්සේ මට සූදානම් කළේ. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේ සැලැස්ම. සමහර විට මම මගේ PhD එකට ගියා නම් කුමකින් කුමක් වෙන්නට තිබුණාද දන්නේ. සමහර විට මගේ කැඳවීමත් නැති වෙලා යන්නට ඉඩ තියෙන්නට ඇති. ඒ ගියා නම් මට එන්න හම්බ වෙයිද දන්නේත් නැහැ. මොකද අපේ ප්‍රොෆෙසර් මට හරි ආදරෙයි. ඔහුගේ ලොකු ආශාවක් තිබුණා මාව ඒ විශ්වවිද්‍යාලයේම ඉගැන්වීම් සඳහා ලෙක්චර් කෙනෙක් හැටියට තියාගන්න. නමුත් දෙවියන් වහන්සේ අපි හිතනවට වඩා වෙනස් විදිහට හිතන්නේ. මොකද පියතමුකගේ ජීවිතේ වටිනාකම උන්වහන්සේ දන්නවා. මේ පියතමාව අවශ්‍ය කරන්නේ කොතනටද කියලා දන්නවා. මොන දූත කාර්යයටද කියන එක දන්නවා. එනිසා අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කිරීමට we should equipped to do the will of God. දෙවියන් වහන්සේගේ කැමැත්ත කොයි ආකාරයෙන් නේද දන්නේ නැහැ. ඒ කැමැත්ත බාර ගන්නට අපි සූදානම් සිටින්නට. LEA leadership accountability. ඔහු ගණන් දෙන්නට ඕනේ. ඔහු ගණන් දෙන්නට ඕනේ. මට මතකයි මගේ පූජක මෙහෙවර ආරම්භයේදීම මම මේක බෙදාගෙන තියෙන ඔබත් එක්ක මම සාන්ත පීතරේ ඉන්නකොට අල්ලපුවත් තියෙන්නේ කොන්වන්ට් එකේ පූජාවට යන්න ලෑස්ති වෙලා සිස්ටර් කිව්වා ෆාදර් දැන් වෙලාව හරි අද ග්‍රවුන්ඩ් එකේ පූජාව තියෙන්නේ අවුව තියෙනවා ළමයි දඟලනවා ටිකක් පුළුවන් නම් ඉක්මනට එන්න විනාඩි 5ක් 10ක් දැන් පරක්කු වෙලා තියෙන්නේ වාහනේ අරගෙන එළියට ආවා විතරයි තරුණෙක් වාහනේට එකපාරට මැද්දට පැනලා අත් දෙක දිග ඇරලා වාහනේ නතර කළා. මොකද මිනිස්සු මේ මැරෙන්නද යන්නේ කියලා. ඒතර කිව්වා ඔව් ෆාදර්. ඔව්. මට කොමිසමක් කරගන්න ඕනේ ෆාදර්. මට තේරුණා ලොකු කලබලයක් හිතේ තියෙන්නේ. ඊපස්සේ මම වාහනේ නතර කරලා එතනම පඩියක් තියෙනවා ඒක ඉඳගෙන මං කෝ කියන්නකෝ දැන්. ෆාදර් මං ජීවිතේ නැති කරගන්නට යන්නේ ඊට ඉස්සෙල්ලා මට හොඳ කොමිසමක් කරගන්නට ඕනේ. මං කෝ තමසට පිස්සුද වෙයි කියලා. කොහේ යන්න මාත් එක්ක කියලා. දැන් මම එහෙම වාහනේට දාගෙන මෙයාත් එක්ක මේ තරුණයාත් එක්කම ඉස්කෝලේට ගියේ. හරියටම එදා සිකුරාදා දිනයක් දේව වචනේ තිබුණෙත් මොකද්ද? යමෙක් මුළු ලෝකයම ලබා ගත්තා තමුන්ගේ ජීවිතේ නැති කරගත්තොත් ආත්මය නැති කරගත්තොත් මොකද්ද තියෙන ප්‍රතිඵලය? මම ඒ දරුවන්ට නෙමෙයි දේශනා කරුවේ මෙන්න මේ තරුණයාට. ඉතින් ඔහු එනකොට අන්තිමට පූජා විවරලා මං අරගෙන එනකොට මට කියනවා ෆාදර් මං තීරණය වෙනස් කළා. බැරි වෙලාවත් ෆාදර් මාව ඒ වෙලාවේ එලවා ගත්තනම් මේ වෙනකොටත් මම ජීවිතුන් අතර නෑ. මම ඔෆිස් ට්‍රේන් එකට පනින්න තමයි ලෑස්ති වෙලා ඔක්කොම ආවේ. ඊට ඉස්සෙල්ලයි මම කොමිසම් කරගෙන යන්නට ආවේ.
අපි ගණන් දෙන්නට වෙනවා දෙවියන් වහන්සේ ඉදිරියේ. එය මොන ආකාරයෙන් කොයි මොහොතේද කියලා කියන්නට බෑ. ස්වාමි කෙනෙකුගේ වටිනාකම කියලා නිම කරන්නට බෑ. මම එක අවස්ථාවක් එංගලන්තේ ඉඳලා මගේ එක්සෑම් එක කරලා මම එනකොට මම ආවා රොයල් ජෝඩිනියන් කියන එයාලයින් එකේ ආවේ. එද්දී හරියටම ඒ ගුවන් යානයේ අතර මගදී ලොකු ප්‍රශ්නයක් දැන් කළු ජාතිකයෙක් එතන හිටියා. ඒ ජාතිකයා වටේම ඉන්න අයට ගහනවා ආවේශ වෙලා වගේ. දැන් මේක කන්ට්‍රෝල් කරන්න බෑ කොහොමත්. ඊට පස්සේ මේ බෙල්ට්ස් වලින් බදින්න උත්සාහ කරනවා, බදින්න එන අයටත් ගහනවා ඔක්කොම. ඊට පස්සේ announcement එකක් දුන්නා. We are going to land the plane in the nearest airport. ළඟම තියෙන එයාපෝට් එකට දැන් ගුවන් යානය බස්සනවා කියලා කිව්වා. මේ වගේ පුංචි ඉන්සිඩන්ට් එකක් තියෙනවා. මම ඒ කැබින් ක්‍රූ ලීඩර්ට කිව්වා is it okay if I pray over him? මම කුරුසෙත් අරගෙන ගියේ. සුදු වතුරක් තිබුණා මගේ බෑග් එකේම. මම කිව්වා මෙයාට මම පුංචි ආඥාවක් කියන්නද කියලා. Yes father please. පස්සේ ඉතින් මම ඔහුට යාඥා කළා. යාඥා කරද්දි ගොඩක් දඟලලා ඊට පස්සේ කටින් පෙන දාලා වගේ සම්පූර්ණයෙන්ම කූල් ඩවුන් වුණා. ඔහුටත් මතක නැහැ කොහෙද මොනවද කියලා. ටිකක් වෙලා ඉඳලා දැන් සෙටල් වුණාට පස්සේ ආයේ ඒගොල්ලොම announcement එකක් දුන්නා මගේ නමත් කියලා. We are very much thankful to Reverend Father Terence Pereira from Sri Lanka. Because of him we can proceed the journey. ඔහු නිසා අපිට මේ ගමන බාධාවකින් තොරව යන්නට පුළුවන්. ඒ නිසා අපි මේ ගමන යන දිගටම කිව්වම ෆ්ලයිට් එකේ හිටපු ඔක්කොම අප්පුඩි ගැහුවා. ඊපස්සේ එතන මට දුන්නා ගෝල් කාඩ් එකකුත් දුන්නා. කවදා හරි යනවනම් මේ කාඩ් එක පෙන්නන්න. එතකොට ඔබට අපි අප්ග්‍රේඩින් එකක් කරන්නට පුළුවන්. ඊට පස්සේ විභාගය ඉවර වෙලා එනකොට ලංකාවට එනකොට එයාපෝට් එකට කොටි ගහනවා. එවැනි අවස්ථාවල් අපේ ජීවිතවල සමහර විට අපි නොසිතන මොහොතක ඒ පීතුමුගේ සේවය ගොඩක් වටිනවා. වැදගත් වෙනවා. උන්වහන්සේ ඒ නිසා තමයි නිරන්තරයෙන්ම අපි ඉක්විප් වෙලා ඉන්නට ඕනේ, සන්නද්ධ වෙලා ඉන්නට ඕනේ උන්වහන්සේගේ බලයෙන්, උන්වහන්සේගේ ශක්තියෙන්. අන්න ඒ නිසා තමයි සුදු පාවුලතුමා අපිට මතක් කර දෙන්නේ පිලිප්පි 4:13 I can do everything in the Lord who strengthens me. මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්නට පුළුවන්. මගේ බලයෙන්, මගේ හැකියාවන්, මගේ දක්ෂතාවයන්, මගේ ටැලන්ට් තුල නෙමෙයි, උන්වහන්සේ මාව බලවත් කරනෝ නම් මට හැම දෙයක්ම කරන්නට පුළුවන් දේව මහිමය පිණිස. ඒ තහවුරුව උන්වහන්සේ අපිට දීලා තියෙනවා. ඇයි අපිට ගණන් දෙන්නට වෙලා තියෙනවා දෙවියන් වහන්සේ ඉදිරියේ. එනිසා එය මම විශ්වාස කරනවා. අර අම්මා මගේ අත් දෙක අල්ලගෙන කියපු දේ, පුතේ ඔබව හම්බ වෙන්න සෙනඟ ගොඩාක් එන්නට පුළුවන්. හැබැයි ඒ එන කෙනාට එක ස්වාමි කෙනෙක් මේ වචනය මට දෝංකාර දෙනවා. සිකුරාදා දවස්වල අන්තිම මොහොත වෙද්දී සමහර අවස්ථාවලදී මට උගුරකට වේලෙලා හරි අමාරුයි. මනසටත් අමාරුයි. ඒ සමහර වෙලාවට ගිහිල්ලා කාමරයට ගිහිල්ලා පොඩ්ඩක් ඇලවෙන්න ගත්තම මෙන්න අහපව් කෙනෙක් කවුරු හරි ඇවිල්ලා ගොඩාක් දුර ඉඳලායි කියලා කියනවා. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට යම් කිසි දෙයක් දීලා තියෙනවා නම් උන්වහන්සේ ඊටත් වැඩියෙන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ. That is accountability. We are accountable to God.
අපි දෙවියන් වහන්සේටයි ගණන් දෙන්නට ඕනේ මේ හැම කෙනෙක් වෙනුවෙන්. ඒ නිසා සමහරලාට දුර්වලකම් ඇති වෙනවා, දුබලතා ඇති වෙනවා. එක දවසක් මට මම එක්කෙනෙක්ව හරවලා ඇරියා. මට හරිම මහන්සි. මම කිව්වා මම වෙන දිනයක් දීලා මං හරවලා ඇරියා. පස්සේ මං උඩ බැල්කනියට ඇවිල්ලා බලපුවාම ඒගොල්ලෝ මේ 10 පාරක් විතර මේ පිටිපස්ස හැරි බල යනවා. පස්සේ මං අප්පුඩිය ගහලා අතින් එන්නයි කියලා කිව්වා. අම්මයි තාත්තයි තව දරුවෙකුයි එතන ඉඳලා දුවගෙනම ආවා. පස්සේ මං අහුවා මොකද වෙන්නේ කියලා. ඇත්තටම ගොඩක් ඈතක ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. මං කොකමන්නේ ඔහොම ඉන්න ප්‍රශ්නයක් නැහැ. මං ලෑස්ති වෙලා එන්නම් කියලා. ඒ වගේ අවස්ථාවල් සිදු වෙනවා සමහර වෙලාවට. සමහරවිට අපේ අතින් දුර්වලකම් සිදු වෙනවා. අඩුපාඩුකම් සිදු වෙනවා. අපේම තියෙන මනුෂ්‍ය දුබලතා නිසා, දුර්වලකම් නිසා එවැනි අඩුපාඩුකම් සිදු වෙන අවස්ථාවල් තියෙනවා. හතරවෙනි එක තමයි LEAD D discipline, to bring the discipline. පළමුවෙන්ම පූජකතුමාගේ ජීවිතයේ ඩිසිප්ලින් වෙලා ඉන්න. අපේ වචන, අපේ ක්‍රියාකලාපය, අපේ හැසිරීම දැන් හුඟක් අය මට කියලා තියෙන දෙයක්, ස්වාමී ඔයා මොකද මේ තාම මේ අර පරණ වාහනේමනේ පාවිච්චි කරන්නේ? මංකෝ ඒක හොඳයි. ඒක මට ගමන් බිමන් යන්නට පුළුවන්, හොඳට යන්නට පුළුවන්. කරදරයක් නැතුව යන්නට පුළුවන්. දැන් මේ අලුත් ඒවා කොච්චර ඇවිල්ලා තියෙනවද? අවුරුදු 20ක් 21ක් පරණ වාහනය තමයි මම පාවිච්චි කරන්නේ. නමුත් ලස්සනට මම තියාගෙන ඒක පාවිච්චි කරනවා. මොකද අපිවම ඩිසිප්ලින් කරගන්නට. ලෝකයා යනවා වගේ අපිටත් යන්නට බෑ. ආස කරන හැම දෙයක් පස්සෙම අපිට යන්නට බෑ. එහෙම ගියොත් අන්තිමට මොකද වෙන්නේ? පූජාත්වරයටත් මොන වගේ දෙයක් වෙයිද දන්නේ නැහැ. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපිටම මොකද දැන් අපි පුහුණු වීමේ කාලය තුල අපිට පුහුණු කරන්නට අපිට හිටියා. අදිවුරු පියතුමන්ලා හිටියා. ශ්‍රේෂ්ඨ පියතුමන්ලා හිටියා. දැන් අපි මේ සම් ජීවිතයට ආවට පස්සේ පියතුමෙක් තනි වෙලා ජීවත් වෙන්නේ. තනියම ඉන්නේ. ඔහුගේ පුහුණු කරුත් එතුමාමයි. අධ්‍යක්ෂකතුමත් එතුමාමයි. මේ සමේ ස්වාමිත් උන්වහන්සේ, සමහරලාට සංක්‍රිස්තියනුත් උන්වහන්සේ, ඉලෙක්ට්‍රීෂියනුත් උන්වහන්සේ, කෝකියත් උන්වහන්සේ, ගෙදර වත්තේ වැඩ කරන සේවකයාත් උන්වහන්සේ. මේ හැම භූමිකාවක්ම කරන්නට අපි සූදානම් වෙලා ඉන්නට ඕනේ. ඒකට තමයි අපිව ඩිසිප්ලින් කරලා තියෙන්නේ. මේ දේ නැහැයි කියලා නහින් අඩන්න කලකිරෙන්නට නෙමෙයි. සුදෝ පාවුලතුමා කියන්නේ ඒකයි. To satisfied with what you have. ලද දෙයින් සතුටු වෙන්න. එනිසා අපේ ජීවිත තුළ ඉන්නේ ඒ ඩිසිප්ලින් එක අපිට උන්වහන්සේ දීලා තියෙනවා මේ ජීවිතය තුළ. නැත්නම් කොහොමද මං තව කෙනෙක්ව විනය අනුකූල පැවැත්මකට ගෙනෙන්නේ? මගේ විනය මං කඩාගත්තොත්, නැති කරගත්තොත්. අන්න ඒකයි පූජකතුමෙක් කියපුවාම වගකීම් රාශියක් තියෙනවා. ඒ වගකීම් රාශිය තමයි එය අංශ දෙකකට බෙදුවොත් එක අංශයක් තමයි දේව ජනතාව ගොඩනැගීම, දේව රාජ්‍ය වෙතට ගෙන යාම, දෙවියන් වහන්සේව මහිමයටපත් කිරීම, දේව ජනතාව පරිශුද්ධ කිරීම. ඒ සමගම ඒ පූජකතුමාවත් පරිශුද්ධ කරගැනීමෙන් ඔහුගේ සෑම ක්‍රියාකලාපයක් තුළින්ම දෙවියන් වහන්සේව මහිමයටපත් කිරීම ඒ දේ අවශ්‍යයි. එනිසා
පූජකතුමෙකුට ඉතාමත්ම අවශ්‍යයි ජනතාවගේ යාඥාව. ජනතාවගේ යාඥාව. අපිට ඔබ දෙස බලන්නට තියෙන ඇස් දෙකයි. ඇස් දහසකින් ඔබ අප දෙස බලන්නට පුළුවන්, මා දෙස බලන්නට පුළුවන්. සමහර දවස්වලට මෙතන ආශිර්වාද කරන්නට එනකොට සමහරක් අයට ටිකක් වෙලා ගන්න අවස්ථාවල් තියෙනවා. සමහරක් අයට එච්චර වෙලාවක් නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් මෙයාට මොකද මේ මෙච්චර විශේෂයක් කරුවේ? මෙයාට මොකද මේ මෙච්චර මෙයක් කරුවේ? මම දවසක් දුන්න පුංචි උදාහරණයක්. එක වෛද්‍යවරයෙක් ළඟට එනවා දෙන්නෙක්, කාන්තාව දෙන්නෙක් එනවා ප්‍රතිකාර ලබා ගන්න. පළමුවෙන් ආපු කාන්තාව වෛද්‍යවරයා සෑහෙන වෙලාවක් පරීක්ෂණයට භාජනය කරා. පිටිපස්සෙන් ආපු කෙනා ඔළුව දදා බැලුවා මොනවද කරන්නේ? යාව යහට හරවනවා, මෙහාට හරවනවා. කරන්න පුළුවන් හැම පරීක්ෂණයක්ම දැන් කරනවා. ඊට පස්සේ වෛද්‍යවරයා කියනවා තව දවස් 3කින් ඔය අහපව් එන්න කියලා. ඊළඟට හිටපු කාන්තාව ගියා. ගිහිල්ලා බලුවා කෙලින්ම වෛද්‍යවරයා බලපු ගමම්ම තේරුණා මොකද්ද ලෙඩේ කියලා. බීත්තුණ්ඩුව ලියලා දුන්නා මේක ගන්න. ඔයාට එකපාරින්ම හොඳ වෙනවා. ඒත් අය අහනවා මම දවස් 3කින් එන්නද? නෑ නෑ එන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඊට පස්සේ මෙයා බැන යනවා හොඳටම. අර ගෑනු කෙනාව තියාගෙන සෑහෙන වෙලාවක් පරීක්ෂා කරුවා. මාව අඩු ගානේ පොඩ්ඩක්වත් පරීක්ෂා කරුවේ නෑ. ඊගාම ඇහැව්වා බේත ලියලා දුන්නා මේ කියලා. ඕක අහගෙන හිටපු වෛද්‍යවරයෙක්, ඕක අහගෙන හිටපු කෙනෙක්, බේත් ගන්න ආපු කෙනෙක් වෛද්‍යවරයාගෙන් ගිහිල්ලා අහනවා පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ අර කලින් ආව නේද එක්කෙනෙක්, ඒ කෙනාව ගොඩාක් පළවෙනි කෙනාව ගොඩාක් පරීක්ෂා කළා. එයාට අහපව දවස් 3කින් පස්සේ එන්නයි කියලා කිව්වා. දෙවෙනියට ආපු කෙනාට බොහොම කෙටි වේලාවක් දුන්නේ. එයාට එන්නයි කියලා කිව්වෙත් නැහැ. මොකද්ද හේතුව? ඒතර ડોක්ටර් කියනවා පළමුවෙන් ආපු කෙනාගේ ලෙඩේ මට හොයාගන්න බැරුව ගියා. එයාගේ කොම්ප්ලිකේෂන්ස් ගොඩාක් වැඩි. එයාට මං දුන්නා, ලියලා දුන්නේ පරීක්ෂණ වගේක් කරගෙන එන්න. මොකද මට සැකත් තියලා බේත් දෙන්නට බෑ. එයාගේ ලෙඩේ දරුණුයි, මට හොයාගන්නට අමාරුයි. මම පුළුවන් තරම් උත්සාහ කළා. එයා කියන සිම්ප්ටම්ස් අනුව බැලුවා, නමුත් බෑ. ඒක නිසා තමයි මම බෙහෙත් වගේක් දුන්නා, අනුමාන කරලා දුන්නේ. ඒකයි මං කිව්වේ ආයේ දවස් 3කින් එන්න මේ රිපෝට්ස් ටික අරගෙන. ඊළඟට ආපු කෙනාව නම් මං ටක් ගාලා එයාගේ ලෙඩේ දැනගත්තා. එක බෙහෙත් මේක ඩෝස් එකකින්ම හොඳ වෙනවා කියලා මං දානවා. ඔන්න ඔය වගේ තමයි සමහර වෙලාවට මිනිස්සුන් අපදෙස බලද්දී මිනිස්සු බලනවා විවිධාකාරයේ දෘෂ්ටි කෝණ වලින්. විවිධාකාර දෘෂ්ටි කෝණ වලින් බලලා ඒගොල්ලොම තීරණය කරන්නට පුළුවන්, තීන්දුව දෙන්නට පුළුවන්. සමහර විට විවේචනය කරන්නටත් පුළුවන්. පෙස්සම් ගහන්නත් පුළුවන්. ඕන දෙයක් කරන්නට පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ කවුරු හරි පියතුමෙක්ගේ පිළිබඳව යම්කිසි වැරදි දෙයක් මොකක් හරි ලියනවා නම් පළමුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ තමුන්ගේ හෘද සාක්ෂිය විවර කරලා බලන්නට ඕන. මේ මම කරන දේ තුලින් මම ඇත්තටම යහපතක්ද සිදු කරන්නේ නැත්නම් මුළු මහත් සභාවකටම ජනතාවකටම ලොකු පරිහානියක්ද සිදු කරන්නේ. එතකොට දෙවියන් වහන්සේ උත්තර දෙයි ඒ කෙනාට. අන්න ඒකයි වැදගත් වෙන්නේ. මට ඒ වගේ ගොඩක් අපේ අඩුපාඩුකම් දුර්වලකම් දැකපු අය, ඇතැම් වැඩිහිටි අය අම්මලා තාත්තලා පුතේ කියලා මට ඇවිල්ලා කියලා තිනවා මේ විදිහට කෙරුවා නම් හොඳයි නේද? අපි පිළි අරගෙන තියෙනවා. ස්තුති කරලා තියෙනවා. මේක තමයි වැදගත් වෙන්නේ. මේ හැම දෙයක්ම අපි කරන්නේ කොමක් සඳහාද? මේ දේව ජනතාව දෙවියන් වහන්සේ වෙතට ගෙන යන්නට. දැන් හේබ්‍රු ලිපිය කියනවා එහෙනම් මේ පූජකයාත්
නිරන්තරයෙන්ම මේ ජනතාවගේ පාප උදෙසා දෙවියන් වහන්සේට පූජාව ඔප්පු කරනවා වගේම ඔහුවත් ඔහුගේ පාප උදෙසාම දිනපතාම දෙවියන් වහන්සේට මේ සුදු යාගය තුල ඔප්පු කරනවා. මොකද මේ සුදු දිව්‍ය පූජා යාගය තුල 5 වතාවක්ම පව් සමාවදානය කරනවා. එතකොට පියතුමෙකුටත් 5 වතාවක්ම පව් සමාව ලැබෙනවා භක්තියෙන් යුතුව ඒ දිව්‍ය පූජාව ඔප්පු කරද්දී. අන්න ඒ නිසා තමයි සුදු තෙරේසා මෞතුමිය පියතුමන්ලාට දවසක් කියනවා පූජක පුතේ ඔබ දිව්‍ය පූජාව පවත්වනකොට භක්තියෙන් ආදරයෙන් ගෞරවයෙන් ඒ තියන්න හිතන්න මේ ඔබ පවත්වන්නේ ඔබගේ පළවෙනිම දිව්‍ය පූජා යාගයයි. හිතන්න මේ ඔබ පවත්වන්නේ ඔබගේ අන්තිමම දිව්‍ය පූජා යාගයයි. හිතන්න මේ ඔබ පවත්වන්නේ ඔබේ එකම දිව්‍ය පූජා යාගයයි. එහෙම කියලා උන්වහන්සේට භක්තියෙන් ගෞරවයෙන් ආදරයෙන් යුතුව එය පුදන්න. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි අපගේම උත්තම පූජකයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජෝන්තුමාගේ සවාරංචයේ 17 වෙනි පරිච්ඡේදයේදී උන්වහන්සේගේ උත්තම පූජක යාඥාව තුළින් මහා පුදුමාකාර ගැඹුරු ඒකත්වයකට අරගෙන ආවා. පියාණනි ඔබ වහන්සේත් මාත් අතර තියෙන මේ ඒකත්වය මේ ජනතාව තුළද ඇති කරන්න. අන්න ඒ සඳහා උන්වහන්සේ අප උදෙසා ඉතුරු කරලා ගියා මා සිහිවීම පිණිස මෙය සිදු කරන්නට කියලා පූජකත්වරය තුල උන්වහන්සේ බාර කළා. ඒ තමයි දිව්‍ය සප්‍රසාද වහන්සේ. දිව්‍ය සප්‍රසාද වහන්සේ උන්වහන්සේව සිහි කරන්න අපේ ජීවිතත් උන්වහන්සේගේ ජීවිතත් එක්ක ඒකාත්මීය කරන්න උන්වහන්සේ දුන්නේ අපිට දෙයක් නෙමෙයි උත්තම පූජකයන් වන උන්වහන්සේ පූජකයත් උන්වහන්සේ යාගයත් උන්වහන්සේ පඬුරත් උන්වහන්සේ පීඨකයත් උන්වහන්සේ ඒ දුන්නේ උන්වහන්සේවමයි. එසේනම් අපි ඒ උතුම් තෑග්ගක් දායාදයක් නිදහනයක් අපිට දුන්නා වූ ඒ ස්වාමීන් වහන්සේට අපි දනගස අපේ নমස්කාරය මෙසේ පුද කර සිටිමු. නමස්කාර වේවා ජේසුනි නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා මගේ ශක්තිය ඔබ වේ ජේසුනි මගේ ජීවය ඔබ වේ මගේ සුවය ඔබ වේ ජේසුනි මගේ අයිතිය ඔබ වේ මගේ පැතුම ඔබ වේ ජේසුනි මගේ මිදුම ඔබ වේ මගේ මාවත ඔබ වේ ජේසුනි මගේ සියල්ල ඔබ වේ නමස්කාර වේවා ජේසුනි නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා
අපි සප්‍රසාදේ චේමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ මොහොතේ බාර කරමු. උන්වහන්සේගේම දෑතේ තබමු අද මේ පූජක සහ පැවිදි හැම කෙනෙක් වෙනුවෙන් විවිධාකාර මෙහෙවරන් තුල සිටින අය අපේ රටේ වගේම විදේශ රටවල සේවය කරන අය අද ඇතැම් රටවල සේවය කරන්නට පූජකතුමල්ලා නැහැ. කැඳවීම් නැහැ. අපි මේ මොහොතේ විශේෂයෙන් යාඥා කරමු. ඔබ සභාව තුළ සුවිශේෂ මෙහෙවරක් සිදු කළ මේ පූජකතුමල්ලා මහලුව රෝගාතුරව නේවාසිකව සිටින මේ පීතුමල්ලා ගොඩක් ඉන්නවා. අප ශුද්ධෝත්තම පියාණන් ඇතුළු සකල රාජගුරු මණ්ඩලයත් සකල පූජක සහ පැවිදි සෑම කෙනෙක් වෙනුවෙන් යාඥා කරමු මේ මොහොතේ. ඇතැම් විට පූජක ජීවිතය තුළ විවිධ කලකිරීම් වලට ලක් වෙලා අසරණ වෙච්ච අයත් ඉන්නවා. මානසික ආතතින් වලට ලක් වෙච්ච අය ඉන්නවා. විවිධාකාර ලෙඩ රෝග තුල සිටින අය ඉන්නවා. ස්වාමීලා අරගත්තත් හුඟක් අයට තියෙනවා ගොඩක් ලෙඩ තියෙනවා. කොදිය වැඩියාව, ප්‍රෙෂර් එක, කොලෙස්ටරෝල් වැඩි කියයි. මේවා හුඟක්ම මානසික ආතතින් තුල තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි මේ මොහොතේ යාඥා කරමු විශේෂයෙන්ම පාකින්සන් රෝගයෙන් පෙළෙන පීතමෙක් වෙනුවෙන්, ඒ වගේම මවක් වෙනුවෙන් ස්වාමීන් වහන්සේගේ ඒ අමිල ශ්‍රී රුධිරය ඒ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් සුවය දෙන්නට කියලා. ඉසේ ආබාධ තුල සිටින අය, ඇස්වල ආබාධ තුල සිටින අය, ඒ වගේම COVID-19 රෝගයට ගොදුරු වී සිටින පීතමල්ලා කීප දෙනෙක්, ඒ වගේම කන්‍යා සොයුරියන් සහෝදරතුමල්ලා අපි මේ හැම කෙනෙක්වම බාර කරමු මේ මොහොතේ උන්වහන්සේගේ දෑතට. ජේසුනේ ඔබ වහන්සේ උත්තම පූජකයාණෝ, ඔබ වහන්සේ ඒ හැම පීතමෙක්ම ආලේප කරන්න. ඒ පැවිදි කෙනෙක්ව ආලේප කරන්න. සමහර විට ඔවුන් ජීවිතයේ විවිධ අඩුපාඩුකම්, දුර්වලකම්, අසනීප සංගවාගෙන ජීවත් වෙන්න. ඇතැම් විට බොහෝ ආර්ථික දුෂ්කරතා තුළ ජීවත් වෙනවා. ඒවා ජනතාවට කියා ගන්නට හැකියාවක් නැහැ. බොහොම දුෂ්කර ප්‍රදේශවල සේවය කරන පීතුමල්ලා ඉන්නවා. මමත් එවැනි දුෂ්කර ප්‍රදේශවල සහෝදරතුමෙක් හැටියට සේවය කරලා තියෙනවා. රාජාංගනයේ පැත්තේ සෝලෙබව කියන ප්‍රදේශේ. බොහොම ඈතින් තමයි නිවෙස් පිහිටලා තියෙන්නේ. කිලෝමීටර් ගාණක් ඈතයි එක ගයකින් තව ගයකට යන්ති. කැලෑ මැදින් යන්නට ඕනේ. පහසුකම් නැහැ. සමහර විට රොටියක් පුච්චගෙන සාක්කුවේ දාගෙන අරගෙන යන්නේ. මග දිගට තමයි කකා යන්නේ. වනසතුන්ගෙන් බොහෝ ආක්‍රමණ සිදු වෙනවා. ඒ ජනතාවත් එක්කම පුදුමාකාර කැපවීමක්, වැයවීමක් කරන පීතමල්ලා ඉන්නවා. ඒ හැම කෙනෙක් වෙනුවෙන් අපි ආඥා කරමු මේ මොහොතේ උන්වහන්සේ ආලේප කරන්නට කියලා. උන්වහන්සේගේ සුවය දෙන්නට කියලා. උන්වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් ආලේප කරන්නට කියලා අපි බාර දෙමු මේ මොහොතේ. දිව්‍ය වෛද්‍යවරයාණන්ට අපි බාර කරමු මේ මොහොතේ උන්වහන්සේගේ දෑතේ තබල. සෙත් FM ගුවන් විදුලිය ඔස්සේ බොහෝ පීතුමල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ හැම කෙනෙක්වම අපි බාර කරමු.
අද පේතමල්ලාගේ ජීවිතවලට සිද්ධ වෙලා තියෙන එල්ල වෙලා තියෙන බොහෝ අභියෝග තියෙනවා. ඒ පේතමල්ලාගේ කැඳවීම විනාශ කරන්නට සමහරලාට බොහෝ නපුරාගේ බලවේග තියෙනවා. යක්ෂයා ගොරවන සිංහෙක් මෙන් ඔබ ඇවිදිනවා. කොයි පේතමාවද ගිලගන්නේ කියලා. එවැනි නපුරේ බලවේග වලින් මුදා දෙන්නට කියලා අපි ආඥා කරමු. මේ උත්තරීතර පූජාත්වරේ වටිනාකම අවබෝධ කරගෙන කටයුතු කරන්නට අපි දේව අම්මට බාර කරමු මන්ද. දේව අම්මා තමයි අප හැම කැඳවීමකම ආරක්ෂකවරිය හැටියට කටයුතු කරන්නේ. ඒ දේව අම්මට ආදරය කරනවා නම් කිසිම පේතුමෙක්ගේ කැඳවීම නැති වෙන්නේ නැහැ. එදා ජේසුස් වහන්සේගේ මරණයෙන් පසුව මේ ගෝල පිරිසව තියාගෙන ආදරෙන් ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙනතුරු තබාගෙන ඔවුන්ව ශක්ති කරේ දේව අම්මයි. ආදර දේව අම්මේ ඒ පූජක පුතුන් ජීවිතේ කලකිරී තිබෙන අසරණ වී තිබෙන ඒ පූජක පුතුන් ඔබගේ තුරුලට ගන්න. පැවිදි සහෝදරතුමන්ලා සහෝදරයන් ඔබගේ තුරුලට ගන්න ආරක්ෂා කර දෙන්න. අන්තර්ජාලය ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ හැම කෙනෙක්ම අපි බාර කරමු. අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාරයක් ඉල්ලලා උන්වහන්සේට මෙසේ මොරගසමු. ඒ උත්තම පූජකයන්න් වන උන්වහන්සේගේම ඒ දිව්‍ය සප්‍රසාදීය ආශිර්වාදය තුළ ඒ හැම පූජක පැවිදි කෙනෙක්වම ආශිර්වාද කරන්නට කියලා. අපි විශේෂයෙන් අපි මේ මොහොතේ ආඥා කරමු. අප කොළඹ අගරදුගුරු පදවියේ අපගේ ඉන්දිරාණන් වන කාඩිනල් හිමිපාණන් උන්වහන්සේත් බොහෝ ලෙඩ රෝග මැද්දේ ඒ සේවය කරන්නේ. හන්දිපත්වල ලොකු ආබාධයකින් උන්වහන්සේ ඉන්නේ. උන්වහන්සේගේම සුවය ගලා යන්නට කියලා. ඒ වගේම විශ්‍රාමිකව සිටින අගරදුගුරුතුමන්ලා රදුගුරුතුමන්ලා සිටින කීප දෙනෙක් පූජකතුමන්ලා කීප දෙනෙක් සිටින මේ ආශිර්වාදය තුළ ඒ හැම කෙනෙක්වම ආශිර්වාද කරන්නට කියලා උන්වහන්සේට බාර කරමු. ප්‍රතිහාරය වතනිමු අප සමිඳුනි ඔබකින්. ප්‍රතිහාරය වතනිමු අප සමිඳුනි ඔබකින්. උන්වහන්සේ ස්වර්ගෙන් පූපැවුනට දෙවවදාලසේක. සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ත්‍රියක මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේ දිවා කාලයේ වලාකුළක් මෙන්ද රාත්‍රී කාලයේදී ගිනි ටැබක් මෙන්ද වැඩ සිටමින් ඔබ වහන්සේගේ ජනතාව සෑම විපතකින්මද සෑම ව්‍යසනයකින්මද වසංගත හා ලෙඩ රෝගවලින් රැකගත්තාසේ අපවද රැකදුන මැනව. දේව සම්මුඛේ ජීවත් වෙමින් දේව වර ප්‍රසාදයෙන් පූර්ණ වූ ජීවිත ගත කරන්නට අපට පිහිටුව මැනව. මේ චතාරික භාවනාව තුළ සැබෑ මනස්සාපනයක් තුළින් වතනව සිත ඉරාගෙන ඔබ වහන්සේ වෙත පැමිණෙන්නට බැහැපත් සිතක් අපට දුන මැනව. ශුද්ධ වූ ස්වාමිනී, උත්තම පූජකයාණන් වූ ඔබ වහන්සේ සකල පූජක පැවිදි සියලු දෙනා ආශිර්වාද කොට දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නටත් දේව ජනතාව පරිශුද්ධ කරන්නටත් ඔවුනට අවශ්‍ය ශුද්ධාත්මාලෝකය
මග පෙන්වීම සුවය සැනසීම දුන මැනව. ක්‍රිස්තුනී අපි වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයක් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවා ගත්සේක. ආමේන්. කල්වාරි කුරුසියෙන් ගැලූ රුධිරයයි නිරන්තරේ නොවේලෙමින් ගලන්නේ කන්ද පාමුල උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව.